මේ වීඩියෝ එකේදී අපි 2019 A-level General English paper එකේ paper 1 එක ඩිස්කස් කරනවා. paper 1 එකේ parts දෙකක් තියෙනවා. part A, part B. එතකොට paper discussion එකේදී ඔයාලට ලේසියෙන්ම paper එක answer කරන්න tips මම කියලා දෙනවා. part 1 එක ගත්තොත් part 1 එකේ අපි check කරන්නේ grammar සහ vocabulary. ඒ කියන්නේ අපේ ව්‍යාකරණ ඒ වගේම අපි කොයිතරම් දුරට වචන හසුරවන්න දන්නවද කියන එක තමයි මේ කොටසේදී බලන්නේ. මේක ලකුණු 35ක කොටසක්. අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. එතකොට මෙතනදී prepositions තමයි use කරන්න තියෙන්නේ. ඒ කියන්නේ නිපාත පද. නිවැරදි නිපාත පදය තමයි අපි මෙතන fill කරන්න තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ paragraph එක කියවන්න. කියවලා දල අදහසක් හිතට ගන්න. අපි කියවගෙන යමු. Two young employees who were recruited recently were arguing blank the office when their boss walked blank them. The boss asked, "Why are you arguing?" One employee answered, "There was a 100-rupee note blank this table and we decided to give it to the one who tells the biggest lie." "You should be ashamed blank yourself," said the boss. "When I was at your age, I didn't even know what a lie was." Immediately, the two employees gave the 100-rupee note blank the boss. එතකොට මේක කියවගෙන යනකොට අපිට තේරෙනවා two young employees මෙතන ඉන්නවා සේවකයෝ දෙන්නෙක්. එතකොට එයාලා ආගියු කරන ගමන් ඒ කියන්නේ යම්කිසි බහින්බස් වීමක් ඇති කර ගන්න ගමන් ඉන්නේ. ඒ වගේම මෙයාලා මෙහෙම බහින්බස් වීම ඇති කර ගන්නකොට එනවා කවුද? මෙයාලගේ බොස්. එතකොට තව අපිට මෙතන 100 රුපී නෝට් එකක් ගැන කියනවා. ඒ කියන්නේ රුපියල් 100ක් ගැන කියනවා. කවුද ලොකුම බොරුව කියන්නේ කියන දෙයක් ගැන මෙතන කියවෙනවා. එතකොට මේ වගේ යම් කිසි හේතුවක් මත මේ රුපියල් 100ක් සම්බන්ධයෙන් තමයි යම් කිසි ආගියුමන්ට් එකක් යන්නේ. එතකොට අපි කොහොමද මේක ෆිල් කරන්නේ? Two young employees who were recruited recently were arguing blank the office. එතකොට කොහේදීද මේ දෙන්න ආගියු කරගත්තේ කියන එක තමයි මේ blank එකකින් ෆිල් වෙන්න ඕනේ. එතකොට office එක ඇතුලේ නම් අපි use කරන preposition එක in. තුල ඇතුලේ වගේ meaning එකක් දෙන්නේ in කියන preposition එකෙන්. When their boss walked blank them. එතකොට මෙයාලා ආගියු කරනකොට boss මෙයාලා දෙසට එමින් හිටියේ. එතකොට එයාලා දෙසට කියන meaning එක දෙන්නේ towards කියන වචනේ. එතකොට පළවෙනි එක in the office when their boss walked towards them. එතකොට මෙයාලා බහින්බස් වීම ඇති කරගන්න අතරේ තමයි මෙයාලගේ boss මෙයාලා ළඟට එන්නේ. එතකොට boss මෙයාලගෙන් අහනවා why are you arguing? ඇයි ඔයාලා මේ බහින්බස් වෙන්නේ? එතකොට එක employee කෙනෙක් one employee answered there was a 100-rupee note blank this table. එතකොට මෙතන මේ මේසය උඩනේ සාමාන්‍යයෙන් අපි දෙයක් තියන්න මේසයක්. එතකොට මේසයේ උඩ රුපියල් 100 නෝට්ටුවක් තිබ්බා. එතකොට උඩ කියන අර්ථය හංගවන නිපාත පදය තමයි on කියලා කියන්නේ. එහෙනම් on this table and we decided to give it to the one who tells the biggest lie. එතකොට අපි තීරණය කරා මෙතන මේ තියෙන රුපියල් 100 ලොකුම බොරුව කියන කෙනාට දෙන්න. එතකොට මොකද්ද මේ boss කියන්නේ? You should be ashamed blank yourself. ඔයාලා ashamed ලැජ්ජ වෙන්න ඕනේ. ඔයාලා කවුරු ගැනද ලැජ්ජ වෙන්නේ? ඔයාලා ගැන ලැජ්ජ වෙන්න ඕනි කියන අර්ථය මෙතනින් අපි දෙන්නේ. එතකොට අපි you should be ashamed of yourselves. ඔයාලා ගැන ලැජ්ජ වෙන්න ඕනි. එතකොට of කියන නිපාත පදේ තමයි අපි පාවිච්චි කරන්නේ. Said the boss. When I was at your age, I didn't even know what a lie was. මම ඔයාලගේ වයසේදී බොරුවක් කියන්නේ මොකක්ද කියලාවත් දැනන් හිටියේ නෑ කියලා boss කියනවා. Immediately, එතකොට මෙසැනින් the two employees gave the 100-rupee note blank the boss. එතකොට එසැනින් ඒක අහපු ගමන් මේ සේවකයෝ දෙන්න අර තිබුණ රුපියල් 100 දුන්නා එයාලගේ බොස්ට. එතකොට බොස් වෙත දුන්නා කියන
අර්ථයනේ හංගවන්න ඕනේ. එතකොට අපි gave the 100 rupee note to the boss. ඔන්න ඔය විදිහට තමයි prepositions ටික අපි fill කරන්නේ. question number 2 එකට අපි ගියොත් ඒකෙදි තියෙන්නේ correct form එකකින් verb එක දාන්න. එතකොට verb forms ගැන දන්නේ නැති කෙනෙක් නම් verb forms කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක හොඳට බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කොයි විදිහටද දීලා තියෙන ක්‍රියාපදයක් නිවැරදි form එකකින් use කරලා blanks fill කරන්න කියලා. එතකොට ඒක ගැන බලලා නැති කෙනෙක් නම් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. One day, while two friends, Kavindu and Savindu, blank through a valley, at one stage in their journey, they had an argument and Kavindu slapped Savindu in the face. One day, එක දවසක්, while two friends, යාළුවෝ දෙන්නගේ නම මොකද්ද? Kavindu සහ Savindu. එතකොට one day කියන්නේ එක්තරා දවසක. එතකොට මෙතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් මේක අතීතයේදී වෙච්ච දෙයක් කියලා. එතකොට ක්‍රියාව එන්න ඕනේ අතීතේ. එතකොට one day while two friends Kavindu and Savindu were walking. අතීත කාලෙදී යම්කිසි අවස්ථාවකදී වෙමින් තිබුණු ක්‍රියාවක් ගැන කියන්නේ. එතකොට were walking. මොකද මෙතන දෙන්නෙක් ඉන්නවා බහුවචනයක් හින්දා අපිට was use කරන්න බෑ. ඒ වුණාට අපි use කරන්නේ were walking through a valley at one stage in their journey they had an argument. මෙහෙම ඇවිදගෙන යනකොට මෙයාලා දෙන්න අතර බහිම්බස් වීමක් ඇතිවිලා Kavindu slapped Savindu. Kavindu Savinduගේ කම්මුලට ගැහුවලු. Savindu was hurt but without blank anything he wrote in the sand near the bank of the river. Today Kavindu slapped me in the face. එතකොට මෙයාට දුක හිතුණත් මෙයා මොකුත්ම කියන්නේ නැතුව එතන ළඟ තිබුණ ගඟක ඉවුරේ ලිව්වලු Kavindu මට මෙහෙම ගැහුවා කියලා. එතකොට Savindu was hurt but without එයා දුකෙන් හිටියත් කිසිම දෙයක් නොකිය වෙන ක්‍රියාවක් කරා. එතකොට කිසිම දෙයක් නොකියමින් වෙන ක්‍රියාවක් කරා. Without saying anything, he wrote in the sand near the bank of the river. Today, Kavindu slapped me in the face. They kept on walking until they blank a suitable place. එතකොට එයාලට rest කරන්න තැනක් හම්බෙනකන් එයාලා ඇවිදගෙන ගියා. එතකොට rest කරන්න තැනක් හම්බෙනකන්. එතකොට අපිට use කරන්න පුළුවන් found find කියන එකේ අතීත කාල පදේ found. They kept on walking until they found. එහෙම නැත්නම් තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන could find. එහෙම නැත්නම් were able to find. මේ උත්තර තුනටම ලකුණු දෙනවා. found, could find, were able to find a suitable place to rest. And they decided blank a wash there. එතකොට තැනක් හම්බුණාට පස්සේ යාලා තීරණය කරා wash එකක් දාගන්න. එතකොට they decided to have a wash there. Savindu got stuck in the mud of the river and started blank. එතකොට Savindu නාන්න ගිය වෙලේ මඩේ එරුණලු. එරිලා එයා ගිලෙන්න පටන් ගත්තා. එතකොට මෙතන ඉවර වෙලා නැහැ ක්‍රියාව ගිලෙමින් ඉන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් and started drowning. එහෙම නැත්නම් started to drown. මේ වචන දෙකම හරි. To drown එහෙම නැත්නම් drowning. Started drowning but immediately he blanked by Kavindu. එතකොට නමුත් මෙයා ගිලෙන්න පටන් ගත්තිම Kavindu එයාව බේරගත්තා කියන අර්ථය දෙන්න ඕනි. එතකොට අතීත පදයක් immediately he was saved by Kavindu. After Savindu blank recovered from his shock. එතකොට after Savindu recover වෙනවා. ඒ කියන්නේ අපි shock එකකට පත් වෙලා ආය යථා තත්ත්වයට පත් වෙනවා තමයි recover කියන්නේ. එතකොට after Savindu
recovered එහෙම නැත්නම් had recovered. මේ ඕනම උත්තර දෙකෙන් එකකට ලකුණු දෙනවා. after සවිඳු recovered. එතකොට අතීත කාලෙනේ. recover වුණාට පස්සේ he wrote on a rock today කවිඳු saved my life. එතකොට එයාව බේරගත්තට පස්සේ එයා යථා තත්ත්වයටපත් වුණාට පස්සේ සවිඳු මොකද කරේ? ළඟම තිබුණ ගලක ලිව්වලු අද කවිඳු මගේ ජීවිතය බේරගත්තා කියලා. then කවිඳු blank him. එතකොට කවිඳු මෙයාගෙන් ඇහුවා කියන තේරුම දෙන්න ඕනි. එතකොට ඇහුවා ask කියන එකේ අතීත පදය asked him. after I heard you wrote in the sand and now you are writing on a rock. why? එතකොට කවිඳු ඇහුවා ඉස්සෙල්ලා මම අර ගහපු වෙලේ ඔයා ලිව්වේ වැලි වල. ඒනට ඔයාව මම බේරගත්ත වෙලේ දැන් ඔයා ලියන්නේ ගලක. මොකද්ද මේකේ තේරුම කියලා. එතකොට සවිඳු replied my friend blank that when someone blank us we should write it down in sand where winds of forgiveness can erase it away. But when someone does something good for us, we must engrave it in the stone where no wind can ever erase it. එතකොට සවිඳු කියනවා මගේ යාළුවා මේක මතක තියාගන්න. My dear friend, remember එහෙම නැත්නම් do remember. මේ උත්තර දෙකෙන් ඕනම එකකට ලකුණු දෙනවා. My dear friend, remember එහෙම නැත්නම් do remember that when someone යම් කිසි කෙනෙක් අපිව රිද්දනවා නම් hurts අපිව රිද්දනවා නම් අන්න ඒ වගේ වෙලාවට අපි වැලි වල ලියන්න ඕනේ. එතකොට තද හුළඟක් ආවොත් ඒක මැකිලා යනවා. ඒ විදිහට අපිට එයා අපිට යම් කිසි දුකක් දුන්නා නම් ඒක අපිට පුළුවන්කම තියෙන්න ඕනේ යාට සමාව දෙන්න. ඒ වගේ මෙයා හොඳ දෙයක් කරොත් අපි ගලේ කෙටුවා වගේ එක මතක තියාගෙන අපි ඒක අමතක වෙන්න තියන්න හොඳ නෑ. ඒකයි මං ඔයා මට ගහපු වෙලේ ලිව්වේ වැලි වල ඔයා මට උදව් කරපු වෙලේ ඒක ගලක කෙටුවේ කියලා. ඔන්න ඔය විදිහට තමයි question number 2 එක අපි ආන්සර් කරන්නේ. ඒතකොට හැම වෙලේම verb forms යනකොට කාලය ගැන හරීම carefully හිතන්න ඕනි. මේක මේ කෙරිලා ඉවර වෙච්ච ක්‍රියාවක්ද යම් කිසි ක්‍රියාවක් වෙමින් පවතිනකොට කරන ක්‍රියාවක්ද අන්න ඒ වගේ හරීම අවබෝධයෙන් මේ වගේ question එකකට answer කරන්න ඕනි. question number 3 එකට ගියොත් ඒකේ තියෙන්නේ මේ දීලා තියෙන words නිවැරදි මේ helping verbs සහ pronouns කියන්නේ ප්‍රධාන ක්‍රියාවට උදව් කරන ක්‍රියාපද සහ pronouns කියන්නේ අපි මේවලට කියනවා සර්වනාම කියලා. සර්වනාම වගේ දේවල් හරි ෆෝම් එකේ මෙතන යූස් කරන්න තියෙන්නේ. ඒ වගේම conjunctions වගේ දේවලුත් කියන්නේ සංදි වගේ දේවලුත් තියෙනවා. එතකොට නිවැරදි එක තෝරලා underline කියලා තියෙන්නේ. එතකොට මතක ඇතුව ඉරක් තමයි ගහන්න ඕනි. උත්තරේ ලියන්න යන්න එපා බ්ලැන්ක් එකක් දීලා තිබුණාට. A boy and a girl ඔන්න එතකොට පිරිමි ළමෙක් සහ ගෑනු ළමයි playing together සෙල්ලම් කරමින් හිටියා. එතකොට මෙතන බහුවචනයක් හින්දා අපිට was use කරන්න බෑ. එහෙනම් අපි use කරන්න ඕනි were. A boy and a girl were playing together. The boy had blank collection of beautiful marbles. එතකොට මෙයා ළඟ තිබ්බ collection එකක් එකතුවක්. එතකොට එකතුවක් කියන්නේ collective නේ. ඒ කියන්නේ එකතුවක්. නමුත් මේක අපි එකතුවක් අපි consider කරන්නේ singular දෙයක් විදිහට. ඒක වචනයක් විදිහට. එතකොට අපි මෙතනින් බලන්න තියෙන එකම ඒක වචනය මොකද්ද? those කිව්වොත් ගොඩක් තියෙනවා. many කිව්වොත් ගොඩක් තියෙනවා. එහෙනම් The boy had a collection of beautiful marbles. The girl had blank toffees with her. එතකොට මෙයා ළඟ ගොඩක් toffee තියෙනවා. The girl had ගොඩක් කියන්නේ toffees කියන්නේ බහුවචනයක්. එතකොට මේ girl ළඟ තිබ්බ ගැළපෙනම වචනේ බලන්න some toffees. much toffees කියලා අපි කියන්නේ නැහැ. any toffees එහෙම කියන්නේ නැහැ. some toffees. එතකොට උත්තරේ වෙන්න ඕනේ some toffees. The boy offered to give the girl all his marbles. එතකොට මේ පිරිමි ළමයා පොරොන්දු වුණා එයා ළඟ තියෙන marbles ඔක්කොම ටික මේ ගෑනු ළමයාට දෙන්න.
හුවමාරුවක් විදියට එයා ළඟ තියෙන ටොෆී වලට. එතකොට මතක තියාගන්න එක්ස්චේන්ජ් කියන වචනේ ඕනම තැනක එක්ස්චේන්ජ් කියන වචනෙට කලින් එන වචනය තමයි in exchange. ඒක මතක තියාගන්න. එතකොට in exchange for all her toffees. එතකොට මෙතන හුවමාරුවක් වෙන්නේ. The girl agreed. එතකොට girl කැමති වුණා. The boy gave all the marbles to the girl but secretly kept blank most beautiful marble. එතකොට මෙයා ළඟ තිබුණ ලස්සනම මාබල් එක මෙයා දුන්නේ නේ, අනිත් හැමදේම දුන්නා. එතකොට ලස්සනම දේවල් ගොඩක් තියෙන්න බෑනේ. ලස්සනම දේ එකයි තියෙන්නේ. එතකොට අපි ඒ වගේ එකක් තියෙනවා නම් අපි ඒක the කියන word එක article එක use කරන්න ඕනේ. එතකොට මම කිව්වා වගේ ලස්සන දේවල්, ඒ කියන්නේ ඉතාම ලස්සන දේවල් ගොඩක් තියෙන්න බෑ. ඉතාම ලස්සන දේවල් තියෙන එකයි. ඒක ස්පෙસિෆික්. ඒ හින්දා අපි the කියන article එක use කරන්න ඕනේ. එතකොට but secretly kept the most beautiful marble for blank. ඔහු වෙනුවෙන් තියාගත්තා. එතකොට his නෙමෙයි, he නෙමෙයි, himself. ඔහු වෙනුවෙන්. The girl gave him all her toffees. එහෙනම් මේ ගෑනලා මෙයාලා ළඟ තිබුණු toffees ඔක්කොම ටික දුන්නා. එයා පොරොන්දු වෙච්ච විදිහටම. එතකොට පොරොන්දු වුණ විදිහටම කියන අර්ථය දෙන්නේ as she had promised. ඇය පොරොන්දු වූ විදිහටම. That night the girl slept peacefully. එතකොට එදා රෑ මේ ගර්ල්ට හොඳට නිින්ද ගියා. මොකද මෙයා පොරොන්දු වුණ දේ ඉෂ්ට කරානේ හරියටම. But the boy couldn't sleep as he kept wondering if the girl had hidden some tasty toffees from blank. එතකොට මේ පිරිමි ළමයාට නම් නිින්ද ගියේ නැල්ලු. මොකද එයා හොර වැඩක් නේ කරේ. එයාට හිතෙන්න ගත්ත මේ මං වගේ මේ ගර්ලුත් තව මේ රස ටොෆියක් තියාගෙන දන්නේ නැහැ මට මේ ටික දුන්නේ. මේ ටික මං වෙනුවෙන් දුන්නේ කියලා. එතකොට some more tasty toffees from him. එතකොට wondering if the girl had hidden some more tasty toffees from him. එයාට දෙන්න නැතුව toffees තියාගත්තද? එතකොට him කියන්නේ ඔහුට කියන අර්ථය තමයි මෙතන දෙන්නේ. The way he had hidden blank best marble. ඔහුගේ හොඳම මාබල් එක කියන අර්ථය දෙන්න ඕනේ. එතකොට his best marble. If you don't give your 100% in a relationship, you will always keep doubting blank the other person has given his or 100%. එතකොට ඕනම බැඳීමකදී අපි ඒ කෙනාට අපේ 100%ක් දේවල් දෙන්නේ නැත්නම් අපි හැම වෙලේම සැකෙන් ඉන්නේ අන්න ඒ කෙනත් අපිට එයාගේ 100%ම ලබා දුන්නද කියන එක ගැන. එතකොට අපි මෙතන කියන්න ඕනේ you will always keep doubting මෙයක් මේ විදිහට කරනවද කියන එක. එතකොට whether keep doubting whether the other person has given his or her 100%. ඔහුත් මේ විදිහටම කරාද කියන අර්ථය දෙන්නේ මෙතනදී. ওই විදිහට තමයි මේ question එක answer කරන්න ඕනේ. question number 4 එකට ගියොත් අපිට මෙතන දීලා තියෙනවා words, phrases. words කියන්නේ වචන, phrases කියන්නේ වචනවල එකතුවක්. මෙතන දීලා තියෙන words, phrases ගැලපෙන විදිහට use කරන්න ඕනේ. එතකොට මේ දීලා තියෙන ගොඩාක් වචන මේ ළඟින් යන ළඟ තේරුම් තියෙන වචන. He played a key role in blank the cause of a viral disease. එතකොට යම්කිසි කෙනෙක් ප්‍රධාන කාර්ය අරගෙන එක්තරා රෝගයක් ගැන යම්කිසි පර්යේෂණයක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රෝගය ඇති වෙන්න හේතුව හොයන්න. එතකොට මෙතනදී වචන දීලා තිනවා inventing කියන්නේ නිර්මාණය කරනවා. discovering කියන්නේ සොයා ගන්නවා. looking කියන්නේ බලනවා. observing කියන්නේ නිරීක්ෂණය කරනවා. එතකොට මෙයා යම්කිසි රෝගයක හේතුව හොයන්න තමයි රිසර්ච් එකක් කරන්නේ. එහෙම නැත්නම් ඒ රෝගේ ඇති වෙන හේතුව නිර්මාණය කරන්නවත් බලන්නවත් නෙමෙයි හොයන්න. එතකොට අපි පාවිච්චි කරන්නේ වචනය discovering.
ඊළඟට his practical solutions help people to blank their lives. එතකොට මෙයා දෙන පිළියම් වලින් මිනිසුන්ට ගොඩාක් උදව් වෙනවා. එයාලගේ ජීවිත අපි මොනවද කියන්නේ? එයාලගේ ජීවිත සාමාන්‍ය යම් කිසි කෙනෙකුගේ ජීවිතේ වැඩි දියුණු කරගන්න. එතකොට අපි බලමු මේ වචනවල තේරුම්. improve කියන්නේ වැඩි දියුණු කරනවා, grow කියන්නේ වර්ධනය කරනවා, enlarge කියන්නේ ලොකු විශාල කරගන්නවා, increase කියන්නේ වැඩි කරගන්නවා කියන එකට. එතකොට මම කිව්වා වගේ කෙනෙක් ලබා දෙන අපිට ලබා දෙන යම් කිසි solutions වලින් මිනිසුන්ට පුළුවන් යාළගේ ජීවිත වැඩි දියුණු කරගන්න. එතකොට දියුණු කරගන්න වැඩි දියුණු කරගන්නට අපි කියන්නේ improve. එතකොට උත්තරේ වෙන්න ඕනේ improve. Imran invited Ramesh to come and blank the movie. එතකොට මෙතන scene කියලා දීලා තියෙනවා. මම හිතන්නේ මෙතන spelling mistake එකක් වෙලා තියෙන්නේ see. see කියන්නේ දකින්න කියන අර්ථය තමයි see කියන එකෙන් දෙන්නේ. watch කියන්නේ නරඹනවා, look කියන්නේ බලනවා, stare at කියන්නේ එක දෙයක් දිහා එසේ බලනවා කියලා කියන්නේ. කියන්නේ යම් කිසි දෙයක් දිහා අපි හොඳින් බලාගෙන ඉන්නවා. එතකොට අපි ෆිල්ම් එකක් ඒ වගේ හොඳින් බලාගෙන ඉන්නේවත් එහෙම නැත්නම් ෆිල්ම් එකක් දකින්නේවත් බලන්නේවත් නැහැ. කියන්නේ අපි සිංහල භාවිතයේදී අපි කිව්වට චිත්‍රපටියක් බලනවා කියලා හරිම වචනේ චිත්‍රපටිය නරඹනවා කියන එක. ඒතකොට නරඹනවා කියන එකේ හරිම අර්ථය දෙන්නේ watch කියන එකෙන්. එතකොට watch the movie. We highly blank your contribution towards this work. අපි ඔයා මේ වැඩේ වෙනුවෙන් ලබා දුන්න contribution එක කියන්නේ තමන්ගේ සහයෝගය ගැන අපි ගොඩාක් අපි කෙනෙක්ව ප්‍රශංසානේ කරන්නේ. එතකොට අපි බලමු මෙතන තියෙන වචන insert ඇතුල් කිරීම, enhance වර්ධනය කිරීම, express පහදා කීම, appreciate ප්‍රශංසා කිරීම. එතකොට මෙතනට ගැලපෙන්නේ we highly appreciate your contribution towards this work. ඊළඟට ගත්තොත් mutual understanding කියන්නේ දෙදෙනෙක් අතර තියෙන තේරුම් ගැනීම, එකිනෙකා හා තියෙන තේරුම් ගැනීම can help us blank a better society. එතකොට එකිනෙකා අනිකාව තේරුම් ගන්නකොට අපිට හරිම ලේසියිලු හොඳ සමාජයක් ගොඩනගන්න කියන අර්ථය තමයි මෙතන දෙන්න ඕනේ. එතකොට අපි වචනවල තේරුම් ගත්තොත් inculcate කියන්නේ නැවත නැවත උගන්වනවා කියන එක. introduce කියන්නේ හඳුන්වා දෙනවා කියන එක. එතකොට අපි සමාජයක් හඳුන්වා දෙන්නේ නැහැ. සමාජයක් කොහොමද තියෙනවනේ. ඊළඟට create නිර්මාණය කරනවා. ඒ වගේම implement කියන්නේ ක්‍රියාවට නංවනවා. එතකොට හොඳ සමාජයක් ගොඩනගනවා. එහෙම නැත්නම් නිර්මාණය කරනවා කියන අදහස තමයි මෙතනදී දෙන්න ඕනේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ create. question number 5 මේ තමයි part A එකේ අන්තිම ප්‍රශ්නය. එතකොට මෙතනදී correct word endings කියන්නේ ඉංග්‍රීසි භාෂාව හරි ඉන්ට්‍රෙස්ටිං භාෂාවක්. එතකොට ඉංග්‍රීසි වල තියෙනවා ඒ කියන්නේ එකම වචනේ ඒකේ අවසානයේ වෙනස් කරලා විවිධ තේරුම් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අපි පළවෙනි එකෙන්ම බැලුවොත් මෙතන තියෙන author කියන්නේ සාමාන්‍යයෙන් අපි කතෘටනේ author කෙනෙක් කියලා කියන්නේ. author කියන වචනෙට ITIES දැම්මොත් මේක authorities වෙනවා. authorities කියන්නේ බලධාරීන් කියන එක. authorization කියන්නේ අවසරය. authorize කියන්නේ අවසර දීම. දෙවැනි එක ගත්තොත් leg කියන එක. leg එහෙම තමයි මේක legal කියන වචනේ තමයි මේක ඉන්නේ. legal කියන එකට liced කියලා දැම්මොත් මේක legalized වෙනවා. legalized කියන්නේ නීතිගත කියන අර්ථය. legally කියන්නේ නීතියෙන් කියන අර්ථය. එතකොට legal කියන්නේ නීතිමය. තුන්වෙනි එක ගත්තොත් regularly
regularly කියන්නේ නිතරම, regulations කියන්නේ රෙගුලාසි, regular කියන්නේ විධිමත්. හතරවෙනි එක excessive. excessive කියන්නේ අධික, excessively කියන්නේ අධිකව, excessiveness කියන්නේ අධික බව. ඊළඟට පස්වෙනි එක ගත්තොත් office. office කියන්නේ කාර්යාලය, officers නිලධාරීන්, official නිලධාරියෙක් කියන අර්ථ. දැන් ඔයාලට පේනවා මේ එකම වචනේ අපිට පුළුවන් ක්‍රියාපදයක් කරන්න, නාමපදයක් කරන්න, ඒ වගේම අපිට පුළුවන් මේක විශේෂණ පදයක් කරන්න. මෙන්න මේ විදිහට word endings වලින් පුළුවන් අපිට එක එක වචනයක form එක වෙනස් කරන්න, ඒ වගේම අර්ථය වෙනස් කරන්න. දැන් අපි බලමු මේ paragraph එකේ හැටියට ගැලපෙන්නේ මොන word එකද කියලා. The number of accidents in the expressways have been increasing over the past 3 years. එතකොට පහුගිය අවුරුදු 3 තුලදී expressways කියන්නේ අධිවේගී මාර්ගවල ඇතිවෙන accidents, රිය අනතුරු ගොඩාක් වර්ධනය වෙලා තියෙනවා. Even though the blank have provided several safety precautions. එතකොට ආරක්ෂා වෙන්න විධිමත් දේවල් ගැන දැනුවත් කරලා තිබුණත්, එතකොට දැනුවත් කරලා තිබුණක් කියන අර්ථයෙන්ම තේරෙනවා. කියන්නේ යම්කිසි කෙනෙක් මේක දැනුවත් කරන්නේ. එතකොට අපි මම කියවනේ authorities කියන්නේ බලධාරීන්. එතකොට authorization කියන්නේ අවසරය, authorize කියන්නේ අවසර දීම. එතකොට යම්කිසි කෙනෙක් විසින් තමයි මෙන්න මේ precautions දීලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන එකම නාමපදය වෙන්නේ authorities. එතකොට අපි පාවිච්චි කරන්නේ authorities කියන උත්තරය. එතකොට බලධාරීන් විසින් නොයෙකුත් කෙනෙක් ආරක්ෂා වෙන්න ඕනි විධි විධාන දීලා තිබුණා. පහුගිය අවුරුදු 2 තුල accidents 2000ක් විතර වෙලා තියෙනවලු. In the meantime blank action. එතකොට අපි actions නීතිමය ක්‍රියාමාර්ග. එතකොට අපි කියන legal actions has been taken against 355 drivers. රියදුරු මහතුරු 355 දෙනෙක් වෙනුවෙන් නීතිමය පියවර අරගෙන තියෙනවා. ඊළඟට who violated blank. එතකොට මෙයාලා මොනවාද කඩ කරලා තියෙන්නේ? රෙගුලාසි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා රෙගුලාසි වලට අපි කියන්නේ regulations. Regulations on the Southern Expressway in the last 25 days. Police said drivers were charged for driving at excess. එතකොට speed එක අධික වේගයකින්. එතකොට excessive speed. excessively කියන්නේ අධිකව වේගෙන් කියන්නේ අපි කියන්නේ අධික වේගකින්. excessiveness කියන්නේ අධික බව වේගය කියලා කියන්නේ නැහැ. එතකොට අධික වේගයට කියන්නේ excessive speed. Causing accidents due to reckless driving. reckless කියන්නේ හරියට පිළිපදින්න නැතුව නීතියකින් තොරව drive කරනවට තමයි කියන්නේ reckless driving කියලා. a senior එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියන අර්ථය දෙන්න ඕනේ. එතකොට මම මෙතනදී කිව්වා office කියන්නේ කාර්යාලය. officers කියන්නේ බහුවචනය, නිලධාරීන්. official කියන්නේ නිලධාරියෙක්. එතකොට මෙතනදී a senior official. මොකද මේක ඒක වචනයක්. ඉස්සරහින් එකක් තියෙනවා. a senior official said that drivers were yet to come terms with the rules of the expressway. ඔන්න ඔය විදිහට තමයි අපි correct word endings use කරන්නේ. මේකෙදි කතා කරන්නේ කියන්නේ අපි evaluate වෙන්නේ reading සහ writing, කියවීම සහ ලිවීම ගැන. ලකුණු 25ක ප්‍රශ්න එකතුවක් තමයි මෙතනදී අපි බලන්න යන්නේ. එතකොට question number 6 එක ගත්තොත් හරිම ලේසි. මෙතනදී මේ දීලා තියෙනවා sentence එකක්. මේක කියවලා මේකේ හරිම අර්ථය දෙන similar sentence එක underline කරන්න තමයි තියෙන්නේ.
අපි එකින් එක යන්. එතකොට first one, having visited Polonnaruwa, the tourists proceeded to Kandy. එතකොට having visited Polonnaruwa දැරබුවාට පස්සේ the tourists proceeded to Kandy. මේ සංචාරකයෝ ටික ගියාලු නුවරට කියන මීනින් එක තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට අපි කියවලා බලමු ළඟින්ම යන මීනින් එක දෙන උත්තරේ මොකක්ද කියලා. The tourists visited Polonnaruwa but could not go to Kandy. මෙයාලට නුවර යන්න බැරි වුණ කතාවක් මෙතන කියලා නැහැ නම් එක නෙමෙයි. The tourists first visited Kandy and then went to Polonnaruwa. ඉස්සෙල්ලාම නුවරට ඇවිල්ලාලු පොළොන්නරුව ගියේ. නෑනේ මෙයාලා කියන්නේ පොළොන්නරුවට ඇවිල්ලා නුවරට ගියා කියලානේ. The tourists first visited Polonnaruwa and then went to Kandy. ඒක නම් හරි වගේ නේ. කියන්නේ පොළොන්නරුවට ඇවිල්ලා ඊට පස්සේ නුවරට ගියාලු. හතරවෙනි එක බලුවා. The tourists could visit neither Kandy nor Polonnaruwa. මෙලට නුවරට යන්නත් බැරි වුණා පොළොන්නරුවටත් යන්න බැරි වුණාලු. එහෙනම් හරි උත්තරේ වෙන්නේ අංක 3. එතකොට question number 2. It was so good of Kannan to come to our rescue when our car broke down. එතකොට කන්නන් ගේ හොඳකම නිසා අපේ කාර් එක කැඩුන ගමන් එයා අපිට උදව් කරන්න ආවා කියන අර්ථය තමයි දෙන්නේ. When our car broke down, Kannan did not come to help. එතකොට අපේ කාර් එක කැඩුන වෙලේ කන්නන් ආවේ නැල්ලු. ඒක වැරදි. We appreciated Kannan helping us when our car broke down. අපි කන්නන්ට ස්තුතිවන්ත වෙනවා අපේ කාර් එක කැඩුන වෙලාවේ අපිට උදව් කරන්න ආවට. ඒක හරි වගේ නේද? තුන්වෙනි එක ගත්තොත් Kannan was a good man but did not help us when our car broke down. එතකොට කන්නන් හොඳ කෙනෙක් වුණත් අපේ කාර් එක කැඩුන වෙලේ උදව් කරන්න ආවේ නැහැ. එහෙම එකක් මෙතනදී කියන්නේ නැහැ. When our car broke down, Kannan wanted to help us but he couldn't. එතකොට අපේ කාර් එක කැඩුන වෙලේ කන්නන්ට අපිට උදව් කරන්න ඕනි වුණත් ඔහුට එන්න බැරි වුණා. උදව් කරන්න බැරි වුණා. එතකොට මේකත් වැරදි. එහෙනම් හරි උත්තරේ වෙන්නේ 2. Kasuni had only just walked into the office when the telephone rang. එතකොට Kasuni office එකට ආව විතරයි ටෙලිෆෝන් එක රින් වෙන්න ගන්නකොට කියන අදහස තමයි මෙතනදී දෙන්නේ. එතකොට Kasuni entered the office soon after the telephone rang. එතකොට Kasuni office එකට ආවේ ටෙලිෆෝන් එක රින් වෙලා ඉවර වෙනකොට. නෑනේ. While the telephone was ringing, Kasuni entered the office. එතකොට Kasuni office එකට ආවට පස්සේ කියන්නේ Kasuni office එකට එනින් ගමන් ෆෝන් එකත් රින් වෙමින් තිබුණා කියන අදහස දෙන්නේ මෙතන. එහෙම දෙයක් නෙමෙයි මෙතන කියන්නේ Kasuni office එකට ආපු සැනින් කෝල් එක ආව කියලා. Kasuni entered the office when she heard the telephone ringing. මේකෙදි කියන්නේ Kasuni ඇතුළට එන්න හේතුව වුණේ මේ දුරකථනයේ නාද වෙනව ඇහුණේ හින්දා කියලා. ඒකත් නෙමෙයි. As soon as Kasuni entered the office, the telephone rang. එතකොට Kasuni office එකට ආව විතරයි ටෙලිෆෝන් එක රින් වෙන්න ගත්තා. එහෙනම් උත්තරේ අංක 4. Fourth question. If Sumedha had helped if Sumedha had helped Ravindran would have got the job. එතකොට මෙතනදී කියන්නේ සුමේධ රවින්ද්‍රන්ට උදව් කරලා තිබුණා නම් රවින්ද්‍රන්ට මේ ජොබ් එක ලැබෙන්න ඉඩ තිබුණා කියන එක. එතකොට පළවෙනි එක සුමේධ helped රවින්ද්‍රන්. ඒකෙම තේරෙනවා මේක වැරදි කියලා. මොකද සුමේධට උදව් කරන්න හම්බුනේ නැහැ. සුමේධ did not help. හරි වගේ. But Ravindran was able to get the job. නමුත් එයාට ජොබ් එක ලැබුණලු. එහෙම දෙයක් මෙතන සඳහන් වෙන්නේ නැහැ. මේක වැරදි. ඊළඟ එක Sumedha did not help Ravindran, so Ravindran could not get the job. Sumedha Ravindran උදව් කරපු නැති හින්දා එයාට ජොබ් එක ලැබුණේ නැහැ. ඒක හරි වගේ. Sumedha help Ravindran. නෑ. Sumedha උදව් කරේ නෑනේ. එහෙනම් හරි උත්තරේ වෙන්නේ අංක 3. Fifth question. The alternative road has got to be built to take the traffic away from the city center. එතකොට නගර මැදයේ ඇති වෙන ට්‍රැෆික් එක වළක්වන්න අපිට විකල්ප මාර්ග හදන්න වෙනවා කියන අර්ථය තමයි මෙතනදී දෙන්නේ. එතකොට the alternative road would create heavy traffic. විකල්ප මාර්ග වලින් ට්‍රැෆික් කියන්නේ වාහන තදබදිය වැඩි වෙනවලු. මේක වැරදි.
විකල්ප මාර්ග the alternative road would reduce traffic in the city center. විකල්ප මාර්ග වලින් පුළුවන් නගර මැදේ තියෙන traffic එක අඩු කරන්න. ඒක හරි වගේ නේද? ඊළඟට කියනවා the alternative road would be heavily congested with traffic. එතකොට එයාලා කියන විකල්ප මාර්ග තදබදයෙන් පිරෙයිලු. එහෙම දෙයක් ගැන මෙතන කියන්නේ නැහැ. The alternative road would not help to ease the traffic in the city center. විකල්ප මාර්ග වලින් නගර මැදේ ඇතිවෙන වාහන තදබදය අඩු කරන්න බැහැලු. ඒකත් වැරදි. එහෙනම් හරි උත්තරේ වෙන්නේ අංක 2. question number 7 ගත්තොත් මෙතනදී මේ දීලා තියෙන ටෙක්ස්ට් එක ආන්සර් කරලා question part A එක සහ B එක fill කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී English language proficiency test is a standardized local test of English conducted by 2 private sector organizations in Sri Lanka, the Ceylon English Association and English Learners Society. The test was first administered in 2016. එතකොට ඉංග්‍රීසි භාෂාව ගැන ටෙස්ට් කරන විභාග දෙකක් ගැන මෙතන කතා කරනවා. මේ දෙකම කරන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකකින්. එතකොට පෞද්ගලික අංශයෙන් කරන්නේ ලංකාවේ මොනවාද මේ කරන ආයතන දෙක ගත්තොත් එකක් තමයි the Ceylon English Association CEA එක, අනිත් එක තමයි English Learners Society ELS එක. එතකොට මේ විභාග පටන් අරන් තියෙන මොන අවුරුද්දේද 2016 දී. එතකොට ටෙස්ට් එකේ ෆෝමැට් එක තමයි මේ දීලා තියෙන්නේ. කොයි විදිහටද මේ විභාග දෙක කෙරෙන්නේ කියන එක. එතකොට there are 2 versions of the test. එකක් තමයි academic test එක, අනිත් එකට අපි කියනවා general English test එක. එතකොට මේ ආයතන දෙක විසින් මේ කරන ටෙස්ට් එකේ කොටස් දෙකයි academic test එක. academic test එක මෙයාලා කියනවා this test measures English language proficiency is needed for academic purpose. එතකොට අධ්‍යයනය හා සම්බන්ධ ඉංග්‍රීසි දැනුම මනින විභාගයක් තමයි academic English test එක කියන්නේ. general English test එක කියන්නේ this test measures English language proficiency needed for general purpose. ඒ කියන්නේ දිනදා ජීවිතයට භාවිත කරන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම තමයි මෙතනදී මනින්නේ. එතකොට මෙයාලා කියනවා both versions are graded exactly the same way. එතකොට දෙකේම ලකුණු දෙන විදිය ගොඩාක් සමානයි. ගොඩක් නෙමෙයි, ඒ කියන්නේ 100% සමානයිලු. Candidates must take the first 3 parts of the test on the same day in order to listening, reading and writing, and there are no breaks between these parts. Final part speaking, which is of 15 minutes duration, will be held within 7 days. All parts are compulsory. 25 marks are allocated for each part. එතකොට මේ හැම ටෙස්ට් එකේම academic එකේ සහ general එකේ දෙකේම කොටස් 4යි. එකක් listening, කියන්නේ හුම්කන් දීම ගැන ටෙස්ට් එක, reading ටෙස්ට් එක, writing test එක සහ speaking test එක අනුව කොටස් 4ට බෙදෙනවා. මේකෙදි listening, reading, writing කියන කොටස් තුනම එකම දවසේ කිසිම විවේකයක් නැතුව එක දිගට කරලා ඉවර කරන්න තියෙන්නේ. නමුත් speaking test එක විනාඩි 15ක ටෙස්ට් එකක්. මේක තියෙන්නේ ලියන විභාගෙට දවස් 7කට සතියකට පස්සේ. විනාඩි 15ක් කතා කරන්න තමයි තියෙන්නේ. එතකොට listening test එක 30 minutes plus 10 minutes extra to transfer your answers. මෙතනදී විනාඩි 30ක ටෙස්ට් එකක් තමයි listening test එක. 30ක් දෙනවා අහුම්කන් දෙන්න, 10ක් දෙනවා උත්තර ලියන්න. මේ විදිහම same තමයි general English test එකේ listening part එක. එතකොට reading ගත්තොත් 1 hour දෙනවා දෙකේම. මෙතනදී 3 long reading passages will with a task will be given. එතකොට මෙතනදී ලොකු ඡේද 3ක් දෙනවා අපිට කියවන්න. මේ කියවන දේවල් වල සමහර වෙලාවට diagrams, graphs, illustrations කියන්නේ පින්තූර වගේ දේවලුත් තියෙන්න පුළුවන්. general English test එක ගත්තොත් මෙතන passages 3. එතකොට
මේ දීලා තියෙන පැසේජස් තුන ජෙනරල් දේවල් තමයි දෙන්නේ. කියන්නේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ඉංග්‍රීසි හා සම්බන්ධ පැසේජස් තුනක් තමයි ජෙනරල් ඉංග්ලිෂ් ටෙස්ට් එකේ රීඩින් කොටසෙදි දෙන්නේ. කොහොම නමුත් ටෙස්ට් දෙකේම 1 hour මේ කොටස. ඊළඟට රයිටින් එකත් එහෙමයි දෙකේම 1 hour. මෙතනදී ඇකඩමික් අය ගත්තොත් writing task of at least 150 words. එතකොට අවම වශයෙන් 150ක් විතර වචන තියෙන අපිට ලියන්න තියෙන්නේ රයිටින් එක. මේක ගොඩක් වෙලාවට සමරි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටේබල් එකක්, ග්‍රාෆ් එකක් වගේ දෙයක් එක්ස්ප්ලেইন කරන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව තියෙනවා ෂෝට් එසේ එකක්. අවම වශයෙන් වචන 250ක් වගේ තියෙන රචනාවක් වෙන්න පුළුවන්. ජෙනරල් ඉංග්ලිෂ් ටෙස්ට් එක ගත්තොත් ඒකත් 1 hour මම කිව්වා වගේ. ඒකෙදි letter writing task of at least 150 words. එතකොට මෙතනදී ලියුමක් ලියන්න තමයි එන්නේ. අවම වශයෙන් වචන 150. short essay task කෙටි රචනා අවම වශයෙන් වචන 250. එතකොට ස්පීකින් කොටස ඇකඩමික් එකේදී ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එක වෙන්නේ. ඒ ජෙනරල් ඉංග්ලිෂ් ටෙස්ට් එකත් ඒ හා ගොඩාක් සමානයි. එතකොට දැන් අපි දන්නවා අපි දැන් මේක කියවලා සිනාරියෝ එක තේරුම් ගන්න තියෙන්නේ. දැන් එහෙනම් අපි ප්‍රශ්න වලට උත්තර ලියමු. Underline the most appropriate response in each of the questions from 1 to 4. එතකොට මේ අපි කියවපු සිනාරියෝ එකට සම්බන්ධ ප්‍රශ්න පළවෙනි එක which of the following is true about the test. මේ හතරෙන් මොකද්ද මේ අපි ටෙස්ට් ගැන කියපු දේවල් වලින් හරි. It is an international test. මේක ජාත්‍යන්තර විභාගයක්. නෑ නේද? මෙයාලා මේ කලින් කියලාම තියෙනවනේ මේක local test of English. එතකොට මේක ලංකාවේ කරන ටෙස්ට් එකක්. මේක ඉංග්‍රීසි ටෙස්ට් එක. ඒ කියන්නේ ජාත්‍යන්තර ටෙස්ට් එකක් නෙමෙයි. The test has more than 2 versions. එතකොට මෙතන කොටස් versions දෙකකට වඩා තියෙනලු. නෑ ඒක වැරදි. අපි දැන් කිව්වා versions දෙකයි තියෙන්නේ academic සහ general. ඊළඟට the test is offered by state sector. මේක රාජ්‍ය ආයතන වලින්ලු කරන්නේ නෑ. මේකේ පටන් ගන්නකොටම කිව්වා මේක පෞද්ගලික ආයතන දෙකක් විසින් කරන විභාගයක් කියලා. ඊළඟට each version consists of 4 parts. එතකොට හැම version එකම කොටස් 4 බැගින් තියනවලු. එතකොට ඒක හරි. මම කිව්වා වගේ papers දෙකේම තියෙනවා කොටස් 4ක්. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට which of the following part is allocated the least time. අඩුම කාලයක් තුලදී කරන්නේ මේ කොටස් වලින් මොනවාද? listening ගත්තොත් එතකොට අපිට කිව්වා listening එක පැය භාගයක්. තව 10 minutes අමතරව දෙනවා ලියන්න. එතකොට ඔක්කොම ගත්තොත් විනාඩි 40ක්. ස්පීකින් එක ගත්තොත් එයාලා කියලා තියෙනවා දවස් 7කට පස්සේ තියෙන්නේ විනාඩි 15ක් කතා කරන්න. රීඩින් එක ගත්තොත් එයාලා කියලා තියෙනවා 1 hour. රයිටින් එකත් 1 hour. එතකොට එහෙනම් මෙතනින් අඩුවෙන්ම කාලය යන්නේ ස්පීකින් වලට. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ගත්තොත් the candidate starts the general English test at 9 on a particular day. At what time should she finish completing the answer sheet of the listening part? එතකොට 9ට කෙනෙක් විභාගයේ පටන් ගත්තොත් listening part එක ඉවර වෙන්න කොච්චර වෙලාවක් යනවද? එතකොට paper එකේ අපි දන්නවා උඩින්ම තියෙන listening part එක. එතකොට listening part එකට විනාඩි 40ක් යනවා. එහෙනම් මෙයා listening part එක ඉවර වෙනකොට 9:40 වෙනවා. Which of the following is not mentioned in the test? in the text. එතකොට මේ ටෙස්ට් ගැන මේ ටෙක්ස්ට් එකේ දීලා තියෙන දේවල් වලින් මෙතන අදාළ නැති දෙයක් තියෙනවා. ඒක තමයි අපි බලන්න ඕනේ. කියන්නේ සඳහන් නොවෙච්ච දේ. First one, the examination fee. මේ exams වලට ගෙවන්න ඕනේ fee එක ගැන සඳහන් කරලා තිබුණාද? The year of the establishment, the year in which the test was established. ඒ කියන්නේ මේ ටෙස්ට් එක පටන් ගත්ත අවුරුද්ද දීලා තිබුණා. ඒක 2016. Number of marks for reading part. reading part එකට ලකුණු 10ක් දෙනවා කියලා තිබුණා. The institutions that conducts the test. private institutions දෙකක්. ඒ දෙකේ නම දීලා තිබුණා. එතකොට mention කරලා
තිබ්බේ නැත්තේ එක. The examination fee of the test. එතකොට part B එක ගත්තොත් ඒකේ true, false or not given කියන මේ statements ටිකට true, false, not given කියන phrases use කරන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි නම් true, නිවැරදි නැත්නම් false, අවශ්‍ය ප්‍රමාණවත් data ඒ කියන්නේ තොරතුරු දීලා නැත්නම් අපි not given කියන එක use කරන්න ඕනේ. statement එක Academic English certificate is the highest English qualification a Sri Lankan student can obtain. එතකොට ලංකාවේ ශිෂ්‍යයෙක් වශයෙන් ගන්න පුළුවන් ඉංග්‍රීසි පැත්තෙන් ගන්න පුළුවන් ඉහළම සුදුසුකම වෙන්නේ මේ academic English certificate එකලු. එහෙම දෙයක් ගැන මෙතන සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ හින්දා මේක හරිද වැරදිද කියන්න අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි use කරන්න ඕනි not given කියන phrase එක. ප්‍රමාණවත් තරම් අපිට තොරතුරු නැහැ. ඒක ගැන හරියටම කියන්න. A candidate should answer the listening part before the reading part. එතකොට candidate කෙනෙක් listening part එක කරලා ඉන්න ඕනෙලු reading part එකට කලින්. ඒක හරි නිවැරදි true. Letter writing skills are tested in academic English test. එතකොට අධ්‍යයනය හා සම්බන්ධ English test එකේදී letter writing ලියන්න දෙනවා. ඒක වැරදි. letter writing දෙන්නේ general English test එකේදී. Academic English test includes task based on graphs for reading. එතකොට academic English test එකේ reading part එකේදී graphs වගේ දේවලුත් අපිට read කරන්න තියෙනවා. ඔව් ඒක හරි. true. The maximum number of words that can be used in the short essay task is 250 words. එතකොට short essay එකක් කෙටි රචනාවක පාවිච්චි කරන්න පුළුවන් වැඩිම වචන සංඛ්‍යාව 250ක්ලු. නෑ මේක වැරදි. එතකොට අපි ටෙක්ස්ට් එක බැලුවොත් ආපහු ඒකේ තියෙනවා at least කියන වචනය. at least කියන්නේ අවමව. එහෙම නැතු උපරිමයක් මෙතන දීලා නැහැ. මෙයාලා මෙතන කියන්නේ maximum එකක් ගැන. එතකොට මේක වැරදි. අන්තිම එක each version of the test is conducted only once a year. මේ හැම විභාගයක්ම අවුරුද්දට එකපාරයිලු කෙරෙන්නේ. ප්‍රමාණවත් තරම් තොරතුරු නැහැ. මොකද මෙයාලා හැම දෙයක් ගැන මෙතන කියලා තිබුණේ නැහැ. හින්දා අපි use කරන්න ඕනි not given. part 1 එකේ අන්තිම question එක question number 8 මෙතනදී ලියන්න තියෙන්නේ වචන 75ත් 100ත් අතර paragraph එකක්. මෙන්න මේ දීලා තියෙන වාක්‍ය continue කරන්න තමයි තියෙන්නේ. එතකොට හැම මෙයාලා specifically කියලා තියෙනවා do not exceed the word limit. එතකොට මතක තියාගන්න වචන 100 පන්නන්න එපා. ලකුණු කැපෙන්න පුළුවන් ඔයා මේ word limit එක exceed කරොත්. ඔයාට මේක 75න් නතර කරන්නත් පුළුවන් 100න් නතර කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට do not write more than one paragraph. එක ඡේදයකට වඩා ලියන්න එපා. යම් කිසි හේතුවක් මත ඔය අමතක වෙලා ඡේද දෙකකට ලියුවොත් දෙවනි ඡේදය මුළුමනින්ම කපා හැරලා ලකුණු දෙන්නේ පළවෙනි ඡේදයට විතරයි. එතකොට මෙතනදී මෙයාලා continue කරන්න කියන sentence එක proper actions should be taken to maintain a clean and healthy environment. එතකොට පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් අපි රඳා පවත්ව ගන්න නිවැරදි ක්‍රියාමාර්ග ගන්න ඕනි කියන phrase එක sentence එක දීලා තිනවා. මේක අපි paragraph එකක් විදිහට continue කරන්න ඕනි. එතකොට මෙතනදී මම ඔයාලට ලකුණු ලැබෙන tips ටික කියලා දෙන්නම්. එතකොට මේ ප්‍රශ්නේදී ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ලකුණු 4ක් ලැබෙනවා content එකට. ලකුණු 6ක් ලැබෙන්නේ language use එකට. content එක කියන්නේ අපි දාන දේවල්, අපි දාන තොරතුරු. එතකොට මේ තොරතුරු නිකන් දාන්නම් වාලේ දාන්න බෑ. specific length එකේ තියෙන්න ඕනේ. අර මම කිව්වා වගේ 175ත් වචන 75ත් 100ත් අතර වෙන්න ඕනි. appropriate and interesting content. එතකොට මේ දීලා තියෙන වාක්‍යයට ගැළපෙන සහ interesting දේවල් වෙන්න ඕනි. ඒ වගේම sufficient support in details. මේ දීලා තියෙන වාක්‍යයට support කරන්න ඕනි. නැත්තම් අදාළත්වයක් නැති දේවල් දැම්මට ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟට හරියට logical manner එකකට මේක organize කරලා තියෙන්න ඕනි.
නැත්තම් ආරම්භයක් අවසානයක් හිතාගන්න බැරි වෙනවනේ. ඒක හරියට පිළිවෙලකට ඕගනයිස් වෙලා තියෙන්න ඕනේ. ඊළඟ ලකුණු 6ක්ම ලැබෙන්නේ ලැන්ග්වේජ් යූස් එක. ඒ කියන්නේ අපි භාවිතා කරන වචන, අපේ vocabulary එක සහ mainly grammar වලට. එතකොට grammatical errors අඩු වෙන තරමට මේ ලකුණු 6 අපිට ලබා ගන්න ලේසි. මේවා තමයි paragraph writing එකකදී ඔයාලා A level මට්ටමේදී දැනගන්න ඕනි ටිප්ස් ටික. ලකුණු 10ම ගන්න නම් content use එක, ඒ වගේම language use එක දෙකම ගැන අපි බලන්න ඕනි. ওই විදිහට 2019 part 1 එක ඉවර වෙනවා. channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න. ඉදිරියට තවත් paper discussion වලින් එකතු වෙමු. Thank you. Good luck.